දරුවනේ. එමුණ අපි අද කතා කරනවා 2001 අවුරුද්දේ 30 වෙනි බහුවර්ග ප්‍රශ්න. 2001 තියෙන. මුලින් බලන්න මොනවද කියලා තියෙන්නේ? සෝඩියම් සංරසය කියලා කියනවා. ඒ කියන්නේ මොනවද? සෝඩියම් සහ රසදිය. එකෙන් 164.6 ග්‍රෑම් අරගෙන ජලයක ප්‍රතික්‍රියා කරාම සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා වෙලා පිට වෙලා තියෙනවා හයිඩ්‍රජන් පරිමාව 2.24 ලීටර්. අපි අහන්නේ මේකේ තියෙන සෝඩියම් වල මවුල භාගය. එහෙනම් සෝඩියම් වල මවුල භාගය හොයාගන්න නම් මුලින්ම සෝඩියම් මවුල ගාන හොයාගෙන පස්සේ රසදිය මවුල ගාන හොයාගෙන මුළු මවුල ගාන හොයාගෙන සෝඩියම්ගේ මවුල ගාන බෙදන්න ඕනේ මුළු මවුල ගාන. ඒ කියන්නේ මේ ගාන හදාන්න නම් ඔයාලට මුලින්ම මෙන්න මේ සංකල්ප පුළුවන් වෙන්න ඕනේ. අංක 1 ඔයාලට අයිඩියා එකක් තියෙන්න ඕනේ. මේ ජලය සමග කොපර් රසදිය රිදී රත්රන් ප්ලැටිනම් වගේ ලෝහ ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් පිට කරන්නේ නැහැ කියන එක. right ජලය සමග S ගොනු ලෝහ ගත්තාම බෙරිලියම් මැග්නීසියම් හැරුණාම සිසිල් ජලය සමග පවා ඉතිරි S ගොනු ලෝහ බෙරිලියම් මැග්නීසියම් හැර ඉතිරි S ගොනු ලෝහ තියෙනවනේ. අන්න ඒවා ජලයත් එක්ක හයිඩ්‍රජන් පිට කරන බව බලලා දැන ගන්නවා. හරිද? බෙරිලියම් මැග්නීසියම් හැරනාම ඉතිරි S ගොනු ලෝහ මේවා විතරක් නෙවෙයි කොපර් රසදිය විතරක් නෙවෙයි තව බොහෝ ලෝහ තියෙනවා. ඒවා ජලයත් එක්ක හයිඩ්‍රජන් පිට කරන්නේ නැහැ. right? මෙන්න මේ කොටස විතරයි හයිඩ්‍රජන් පිට කරන්නේ. මොනවාද? බෙරිලියම් මැග්නීසියම් හැර ඉතිරි S ගොනු ලෝහ ටික තමයි ජලයත් එක්ක හයිඩ්‍රජන් පිට කරන්නේ. ඒතකොට ඒක මුලින්ම අපි දැන සිටිය යුතු වෙනවා. ඊළඟට තුලිත රසායනික සමීකරණයක මම කලින් වීඩියෝ එකේ කියපු විදිහට මවුල අනුපාතය ගන්න හැටි දැනගෙන ඉන්නට වෙනවා. ඊළඟට එතකොට ඊට අමතරව අපි මේ තුලිත කරගන්න ඕන සිදු ප්‍රතික්‍රියාව ඒක මම කියලා දෙන්නම් ඒක ගන්න විදිය. ඊළඟට ඔයාලා දැනගන්න ඕනි මේකේ මවුල ගාන ලබා දෙන සමීකරණ රැල්ලක් තියෙනවනේ. එකෙන් ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය, අනුගණන බෙදීම අවගැඩ්‍රෝ සංඛ්‍යාව, පරිමාව බෙදීම මෞලික පරිමාව, සා ඌපීහිදී පරිමාව බෙදීම 22.4 ලීටර් මවුලයට, right? PV යට RT CV අද ඔන්න ඔය විදිහට තියෙනවා මෞල ගාන සම්බන්ධ සමීකරණ රැල්ලක්. ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය, අණු සංඛ්‍යාව බෙදීම අවගැඩ්‍රෝ සංඛ්‍යාව, පරිමාව බෙදීම මෞලික පරිමාව, සාවූපීදී පරිමාව බෙදීම 22.4 ලීටර් මවුලයට, PV යට RT CV මේ විදිහට රැල්ලට ඔය ටික ටක් ටක් ගාලා කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ රැල්ලට ඒක කියන්න පුළුවන් නම් මේ වෙලාවේ ඔයාලට ඕනි වෙනවා මෙන්න මේක සහ මෙන්න මේ සම්බන්ධය. ඊළඟට අවසාන වශයෙන් ඔයාලා දැන සිටිය යුතුයි මෞල භාගය කියලා කියන්නේ මොකක්ද? ඒවල මෞල භාගය කියන්නේ ඒවල මෞල ගාන බෙදීම මුළු මෞල ගාන. එමුනම් මෙන්න මේ දේවල් ටික පිළිබඳව ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් මේ ගාන හදාගන්න පුළුවන්. right? එමුනම් ආයෙත් බැලුවොත් මේ ගාන හදන්න කලින් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ සාමාන්‍යයෙන් S ගොනු ලෝහ තියෙනවා බෙරිලියම් මැග්නීසියම් හැරුණාට පස්සේ S ගොනු ලෝහ ටික තියෙනවානේ. අන්න ඒ ටික විතරයි ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් පිට කරන්නේ. ඊළඟට දැනගෙන ඉන්න ඕනේ සාමාන්‍යයෙන් ඕනම ප්‍රතික්‍රියාවක ස්ටොයිකියොමීතින් ලබා දෙන්නේ මෞල අනුපාතය කියන එක. ඊළඟට දැනගන්න ඕනේ මෞල ගාන ලබා ගන්න සම්බන්ධතා ටික. ඊළඟට දැනගන්න ඕනේ මෞල භාගයට ආශ්‍රිත සම්බන්ධතාව. right?
එහෙමනම් අපි දැන් මේ ගන්නට යමු. මුලින්ම එහෙනම් ඔයාලා ඉස්සෙල්ලාම දැනගන්න ඕන දරුවනේ මේ සෝඩියම් සහ රසදිය තියෙනවනේ. මේ දෙකෙන් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කවුද? සෝඩියම්. මෙන්න ජලය. එතකොට මේ ජලය සෝඩියම් සමග ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් පිට කරනවා. රසදිය සමග නම් මොකුත් නැහැ. ඕන. හරිද? right. එනවා මේ සංරසයේ ස්කන්ධය පැත්තකින් ඉඳලා තියන්න පිට ගාන හදද්දී ඔයාලට ඔන්න මෙහෙම මෙන්න සෝඩියම් සංරසය. මේකෙන් කොච්චරද අරන් තියෙන්නේ? 164.6 ග්‍රෑම් අරගෙන. ඔන්න අරගෙන ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරා. මෙයා මුකුත් නැහැ. මෙයා හයිඩ්‍රජන් පිට කරා. සහ ඊට පස්සේ මේකත් තර්ක කරලා පොඩ්ඩක් හිතන්නකෝ පළ ටික කොහොමද හිතන්නේ? මේකේ සෝඩියම් මොනවාද කරන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කරනවා. සෝඩියම් ප්ලස් හදනවා. එතකොට ජලය දෙකට කැඩිලා H+ සහ OH- හදනවා. දැන් මෙන්න මේ සෝඩියම් ප්ලස් OH- එක එකතු වෙනවා. එතකොට මේ H+ මෙන්න මේ H+ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන එක සෙට් වෙනවා. සෙට් වෙලා හදනවා පරමාණුක හයිඩ්‍රජන්. එතකොට තව සෝඩියම් පරමාණුවක් ඔය විදිහට Na+ E හදද්දී තව ජල අණුවක් ඔය විදිහටම OH- සමග H+ දෙනකොට මේ දෙන්න එකතු වෙලා මෙහෙම හදනවා. මේ දෙන්න එකතු වෙලා පරමාණු හයිඩ්‍රජන් හදනවා. ඒ දෙකම එකතු වෙලා H2 හැදෙනවා. එහෙනම් තුලිත කරන්නේ කොහොමද? නානා තෝනා. right? සෝඩියම් පරමාණු දෙකකින් සෝඩියම් පරමාණු දෙකක් ඒ නිසා දෙකයි සෝඩියම් ජල අණු දෙකයි. හරිද? ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකයි H2 එකයි කියලා අපිට කියන්න පුළුවන්. එහෙම දුරුත කරන්න පුළුවන්. මම ඊටම හොඳින් පැහැදිලිව තමයි ඔයාලට ඒක කියලා දුන්නේ. මෙහිමයි සිද්ධිය කියන එක. right. දැන් එහෙමනම් මෙන්න අපි මුලින්ම ලියුවා. සෝඩියම් ධන ජලය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන H2. මේක නිකන් ඇත්තටම සෝදිසිකමෙන් දුරුත කරන්න පුළුවන්. බෑම කෙලිතර ළමයි නම් ඔක්සිකරණාංක වලට පුළුවන්. සෝඩියම් බිඳුවේ ඉඳලා ධන එකකට යන්නේ. මෙතන හයිඩ්‍රජන් ධන එකේ ඉඳලා බිඳුවට යනවා එක්කෙනෙක් නෙවෙයි දෙන්නේ. එතන එයාගේ ඔක්සිකරණ අදාළ වෙනස දෙකක් නේ. මේ මෙතෙන්ට එන කෙනාගේ දෙකක් වෙන්න නම් මේක දෙකෙන් ගුණ කරන්න. ඒක දෙකෙන් ගුණ කරනකොටම සෝඩියම් ගාන හොයන්න මේකත් දෙකෙන් ගුණ කළා. හයිඩ්‍රජන් ගාන හතරක් තියෙන නිසා මේකත් දෙකෙන් එකම ගුණ වෙනවා. ඉවරයි. හරි. එතකොට මෙන්න මේක තමයි වායුව මෙතනදි පිටව. හයිඩ්‍රජන් වායුව. මේවා ඉතින් ජලීයනේ. right? මේක ද්‍රව ජලය. right? මේක ඝන සෝඩියම්. දැන් පිටවණු හයිඩ්‍රජන් පරිමාව දීලා තියෙනවනේ මෙතන කීයක් කියලාද 20 sorry 2.24 ලීටර්. එහෙනම් දැන් හයිඩ්‍රජන් මවුල ගන්න ගන්න පුළුවන් VSTP බෙදීම සමතුෂ්ණත්වයේ දාපින්නේදී පරිමාව බෙදීම 22.4යි මවුලයට ලීටර්. එතන මෙතන යනවා 2.24යි ලීටර්. මෙතන 22.4යි ලීටර් මවුලයට. මේකට මේ කැපිලා ගියාම හරියට මේකෙන් 10ක් තියෙනවා. දශම 1යි මවුල. මේකේ ෂෝට් මෙතඩ් එකකුත් තියෙනවා. ඉස්සර ෂෝට් මෙතඩ් එකක් පරණ එකක්. ඒක ඇත්තට මෙතන මම මේ ගාන අවසානයේදී කියලා දෙන්නම්. එහෙම නැත්නම් තවත් දවසකදී ඒ කෙටි ක්‍රමය කියලා දෙන්නම්. මෙහෙම තුලිත රසායනික සමීකරණ කිසිවක් ලියන්න නැතුව එකපාරට උත්තරේ ගන්න පුළුවන්. right? අපි ඉස්සෙල්ලාම සමත ක්‍රමයට මම ඔයාලට කියලා දීලා පස්සේ කියලා දෙන්නම් මොකුත් තුලිත රසායනික සමීකරණ නැතුව උත්තරේ ගන්න විදිය. right? එතකොට ඒක අද දවසේ අපිට බැරිුණොත් අපි තවත් දවසකදී ඉගෙන ගමු.
මෙන්න මුලින්ම හයිඩ්‍රජන් මවුල ගාන නම් හොයාගත්තා. දැන් මෙන්න මේ තුලිත රසායනික සමීකරණය දිහා බලලා ඔයාලට කියන්න පුළුවන් වැය වුණු සෝඩියම් මවුල ගාන හයිඩ්‍රජන් මවුල ගානට දක්වන අනුපාතය කීයද? 2 බෙදීම 1. එහෙනම් ඒකෙන් කියන්න පුළුවන් වැය වුණු සෝඩියම් මවුල ගාන ඔන්න 2 වාරයක් සෑදුණු හයිඩ්‍රජන් මවුල ගාන. 2 වැඩි කිරීම 0.1 මවුල. ඒ කියන්නේ 0.2 මවුල. දැන් ඔයාලට පුළුවන් සෝඩියම් ස්කන්ධය මවුල ගාන වැඩි කරන්න මෞලික ස්කන්ධ. මවුල ගාන කියේ 0.2 මවුල. මෞලික ස්කන්ධය කියන සෝඩියම් වල 23ක් ග්‍රෑම් මවුලයට. එහෙනම් ඒක සුළු කරාම වෙනවා 23 වරක් 2 නම් 46.2 නිසා 4.6 ග්‍රෑම් කියලා. සෝඩියම් වල ස්කන්ධය ආවා 4.6 ග්‍රෑම්. සෝඩියම් වල මවුල ගාන හොයාගෙන ඉවරයි 0.2ක් කියලා. ඒ හොයාගත්තු මවුල ගාන 0.2 කියන එක මම මෙතන මෙහෙම පෙන්නන්නම්කෝ. 0.2යි මවුල. දැන් ස්කන්ධයක් දන්නවනේ මෙයාගේ. ඒකත් මෙතනම පෙන්නමු 4.6 ග්‍රෑම්. 4.6 ග්‍රෑම්. එහෙනම් රසදිය වල ස්කන්ධෙ හිතෙන් කියන්නත් පුළුවන්. කියන්නේ බැරි දරුවෝ ඉන්නවනම් ඉතින් එයාලා කියන්න පුළුවන් මෙහෙම. රසදිය ස්කන්ධය ධන සෝඩියම් ස්කන්ධය සමානයි 164.6. එතකොට මෙන්න රසදිය ස්කන්ධය ධන සෝඩියම් ස්කන්ධය 4.6ක් ග්‍රෑම් වලින් 164.6 ග්‍රෑම්. දැන් එනම් මේක සුල් කරාම එනවා රසදිය වල ස්කන්ධය 160 ග්‍රෑම් කියලා. 160 ග්‍රෑම්. රසදිය ස්කන්ධයක් දන්නවා නම් රසදිය මවුල ගාන හොයන උතරදීම පුළුවන් ගන්න ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධ. 160 ග්‍රෑම් බෙදීම 200යි. රසදිය වල මෞලික ස්කන්ධ දීලා තියෙන ගාන 200යි ග්‍රෑම් මවුලට. 160 බෙදීම 200ක් කියන්නේ 80 බෙදීම 100ක්. ඒ කියන්නේ 0.8ක් මවුල. එහෙනම් රසදිය වල මවුල ගාන එනවා 0.8ක්. රසදිය මවුල ගාන 0.8ක් කියලා. එතකොට එහෙනම් මෙන්න රසදිය වල ස්කන්ධය නම් ආවා 160 ග්‍රෑම්. මවුල ගාන නම් ආවා 0.8යි මවුල. දැන් පුළුවන් මොනා කරන්නද? ඔය මවුල භාගය කියන එක හොයන්න. කීයක් වෙනවද එතන මවුල භාගය බලන්න. සෝඩියම් වල මවුල භාගය කියන එක සමානයි සෝඩියම් මවුල ගාන බෙදීම මුළු මවුල ගානනේ. සෝඩියම් මවුල ගාන 0.2යි මුළු මවුල ගාන 0.2 දන් 0.8ක්. ඒ කියන්නේ එකක් නේ. එතකොට 0.2 බෙදීම එකක්. ඒ කියන්නේ 0.2ම තමයි මවුල භාගය. හරිද? ඒත් මම ආයෙත් කියලා දෙන්නම් කොහොමද වැඩි කරගෙන ආවේ කියලා ඉක්මනට. මුලින්ම තොලිත රසායනික සමීකරණය ලියාගත්ත මේ විදිහට සෝඩියම් ජලය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් H2 නේ 2යි දාගත්තා. ඊට පස්සේ මෙයාගේ මවුල ගන්න පුළුවන් වුණා හොයාගන්න 2.24 බෙදීම 22.4 මවුල වලින් උත්තරය ආවා 0.1ක් කියලා ආවනේ. එයාගේ මවුල ගන්න 0.1ක් නම් ස්ටොයිකියෝමිතිය හැටියට
මෙයාගේ මවුල ගාන එයාගේ එකකට මෙයාගේ දෙකක් නම් අරයාගේ දශම එකට මෙයාගේ දශම දෙකක් මවුල. එයාගේ මවුල ගාන දශම දෙකක් නම් දැන් එයාගේ ස්කන්ධය කොහොමද ගන්නෙ? මවුල ගාන කරන මේක සූත්‍රයෙන් ගන්න ඉඳන් මම කිව්වා මෙයාගේ අරයාගේ මවුල ගාන මෙයාගේ මවුල ගාන බෙදීම අරයාගේ මවුල ගාන කියලා අරගෙන මෙයාගේ මවුල ගාන ගන්න පුළුවන්. අපි දැන් කලින් හදපු විදියට. එතකොට එහෙම නැතුව මෙහෙම මට්ටක් ගන්න පුළුවන්. දශම දෙකයි මවුල නම් මවුල ගාන මවුලික ස්කන්ධය වැඩි කරලා දශම දෙකයි මවුල වැඩි කිරීම මෞලික ස්කන්ධය කොහොම 23ක් එනවා 4.6 ග්‍රෑම්. ඒකෙන් හොයාගත්තා ඊට පස්සේ කාගේ ස්කන්ධයද? රසදිය වල ස්කන්ධය. ඇයි? රසදිය ස්කන්ධයයි සෝඩියම් ස්කන්ධය එකතු වෙලා තමයි සංරසයක් හැදිලා තියෙන්නේ. කීයද? 164.6 ග්‍රෑම් නේ. හරිද? එතකොට 164.6 ග්‍රෑම් නම් ඒක එතකොට දැන් ඔතන රසදිය වල ස්කන්ධය අපි හොයාගන්න පුළුවන් අපිට කොහොමද? සෝඩියම් වල ස්කන්ධය දන්නවා 4.6 ග්‍රෑම් නේ. එතකොට මේක 164.6ක්. අන්න එහෙනම් එනවා රසදිය වල ස්කන්ධය. මේකෙන් මේක අඩු කරාම ග්‍රෑම් 160ක්. රසදිය වල ස්කන්ධය දන්නවනම් රසදිය මවුල ගන්න හොයන්න පුළුවන් ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදලා ඒ කියන්නේ 160යි ග්‍රෑම් බෙදනවා 200යි ග්‍රෑම් මවුලයට. මෞලික ස්කන්ධය 200ක්. එතකොට 160 බෙදීම 200 කියන්නේ මොකද්ද? 80 බෙදීම 100ක්. 0.8යි මවුල. එතකොට මෙයාගේ මවුල ගාන 0.8ක් රසදිය. එහෙනම් රසදිය මවුල ගානක් දැන් දන්නවා සෝඩියම් මවුල ගානක් දන්න නිසා සෝඩියම්ගේ මවුල භාගය ආවා සෝඩියම් මවුල ගාන බෙදීම මුළු මවුල ගාන. සෝඩියම් මවුල ගාන 0.2යි මුළු මවුල ගාන 0.28යි කියන්නේ මේකයි. 0.2 බෙදීම එක. හරිද? right. එහෙමත් පුළුවන්. ඒ ක්‍රමයට එහෙමත් ටක් ගාලා හදලා දාන්න පුළුවන්. තවත් ක්‍රමයකට අපි හිතුවොත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ත්‍රිවිධ රසායනික සමීකරණ ලියන්න දෙයක් නැහැ. ඕනම මූලද්‍රව්‍යයක රසායනික සමකයකට සමාන ස්කන්ධයක්. මොකද රසායනික සමකයක් කියලා කියන්නේ? ඒකේ තරම්ම අපේ සිලබස් එකේ බහුල සුලභව කතා කරන්නේ නම් ඉලෙක්ට්‍රෝන පාඩමේදී අපිට ඕනේ දරලා බලන්න. ස්කන්ධයේ බෙදීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට. කියන්නේ මෞලික ස්කන්ධය වගේ තමයි. ඕනම මූලද්‍රව්‍යයක රසායනික සමකයකට සමාන ස්කන්ධයකින් තවත් මූලද්‍රව්‍යයක රසායනික සමකයක් විස්ථාපනය කෙරේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු මෙහෙම ඔන්න සෝඩියම්. හරිද? සෝඩියම්. සෝඩියම්ගේ රසායනික සමකය කීයද? 23 බෙදීම 1යි. මැග්නීසියම් රසායනික සමකය කීයද? 24යි සාපේක්ෂ පරමාණුක රසායනික සමකය සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ බෙදීම සංයෝජතාව. රසායනික සමකය කියලා ගන්න අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ බෙදීම සංයෝජතාව. එතකොට සෝඩියම් වල එනවා රසායනික සමකය සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ සංයෝජතාව 23 බෙදීම එකක්. මැග්නීසියම් වල 24 බෙදීම දෙක 12. 23 ඇලුමිනියම් වල නම් 24 බෙදීම 9ක්. right? මෙන්න මේ වගේ මූලද්‍රව්‍ය ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා තවත් මූලද්‍රව්‍යයක් විදිහට හයිඩ්‍රජන් හෝ මොකක් හරි විස්ථාපනය වෙන අවස්ථාවක් ගත්තොත් එතකොට සෝඩියම් 23කට පුළුවන් හයිඩ්‍රජන් වල රසායනික සමකයක් විස්ථාපනය කරන්න. සෝඩියම් වල රසායනික සමකයකට හයිඩ්‍රජන් වල රසායනික සමකයක්. හයිඩ්‍රජන් රසායනික සමකයකද එක බෙදීමක එකයි. එහෙනම් සෝඩියම් රසායනික සමකයකට හයිඩ්‍රජන් වලින් රසායනික සමකයක් විස්ථාපනය කර හැකියි. මැග්නීසියම් වලින් රසායනික සමකයකට හයිඩ්‍රජන් වලින් රසායනික සමකයක් විස්ථාපනය කර හැකියි. ඇලුමිනියම් වලින් රසායනික සමකයකට හයිඩ්‍රජන් වලින් රසායනික සමකයක් විස්ථාපනය කර හැකියි. එහෙමනම් ඒකෙන් කියන්නේ සෝඩියම් 23කට හයිඩ්‍රජන් ග්‍රෑම් 1ක් කියන එක. මැග්නීසියම් 12කට හයිඩ්‍රජන් ග්‍රෑම් 1ක් කියන එක හයිඩ්‍රජන් රසායනික සමකයකයි. ඇලුමිනියම් ග්‍රෑම් 9කට හයිඩ්‍රජන් ග්‍රෑම් 1ක් කියන එක තමයි එකකින් කියන්නේ. අන්න ඒ දේවල් තේරුම් අරගෙන තිබ්බනම් අනිත් පැත්තට එන්නත් පුළුවන්. හයිඩ්‍රජන් 1ක් නම් සෝඩියම් 23ක් විය යුතුයි. right? එහෙනම් දැන් මේ ගැටලුවේ කියන්නේ මොකද්ද? මෙන්න සෝඩියම්, මෙන්න සංරසය, මෙන්න ජලය, මෙන්න හයිඩ්‍රජන් 2.24 ලීටර්. අපි දන්නවා හයිඩ්‍රජන් වලින් 22.4ක් කියලා කියන්නේ තමයි 22.4ක පරිමාවක් කියලා කියන්නේ මවුල එකක් නේ.
එහෙනම් මේක දිහා දැකපු ගමන් ඔයාලට කියන්න පුළුවන් මෙතන ඇවිල්ලා තියෙන හයිඩ්‍රජන් මවුල එකක් නෙමෙයි මවුල දශම එකක්. හයිඩ්‍රජන් මවුල එකක ස්කන්ධය කියලා කිව්වම H2 ග්‍රෑම් වලින් ග්‍රෑම් දෙකක්. එහෙනම් මෙතන ස්කන්ධේ ග්‍රෑම් දශම දෙකක්. ඊළඟට හයිඩ්‍රජන් 1 ග්‍රෑම් ලැබෙන්න නම් මෙයාගෙන් ග්‍රෑම් 23ක් ඕනි. එහෙනම් හයිඩ්‍රජන් ග්‍රෑම් 2ක් ලැබෙන්න නම් මෙයාගෙන් 46ක් ඕනි. හයිඩ්‍රජන් ග්‍රෑම් 0.2ක් ලැබෙන්න නම් මෙයාගෙන් 4.6 ග්‍රෑම් ඕනි. එතන වැඩ ඉවර වෙනවා. ඒක ක්ලික් වුණා. මෙයාගේ 23ක් කියන්නේ මවුල එකක් නම් මෙයාගේ 46ක් කියන්නේ මවුල දෙකයි. මෙයාගේ 4.6ක් කියලා කියන්නේ මවුල දශම දෙකයි. එයාගේ මවුල ගන්න දශම දෙකයි. එයාගේ 4.6ක් මෙතන තිබුණා. එතකොට ඔක්කොම 164.6ක් නිසා ඔක්කොම 164.6ක් නිසා මෙතන 4.6ක් කියන්නේ මෙතන 160යි දැන්. මෙයාගේ මෞලික ස්කන්ධය 200ක් නිසා 160 බෙදීම 200 කියලා කියන්නේ 80 බෙදීම 100ක්. ඒ කියන්නේ 0.8යි මවුල. අනෝයි ටික ඔක්කොම දන්නවනේ දැන් පටගාලා කියන්න පුළුවන්. එතකොට අපිට මෙයාගේ මවුල ගන්න 0.8යි මෙයාගේ මවුල ගන්න 0.2යි. එහෙනම් සෝඩියම්ගේ මවුල භාගය වෙන 0.2 බෙදීම 0.2 දාන 0.8 ඒ කියන්නේ එකක්. ඒ කියන්නේ එකක්. හරිද? අයි නිකන් කෙටින් ගත්ත විදිහක කතාවක් කියලා දෙන්න. සාමාන්‍යයෙන් අපිට පසුගිය විභාග ප්‍රශ්න කරද්දී අහුවෙන දෙයක් තමයි මේ කතාව. එක මූලද්‍රව්‍යක රසායනික සමකයකට තවත් මූලද්‍රව්‍යක රසායනික සමකයක් විස්ථාපනය කළ හැකියි. ඒ කියන්නේ මොකද්ද? සෝඩියම් වල රසායනික සමකය කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ බෙදීම සංයුජතාව. හරි සංයුජතාව බෙදුව වෙනාගේ. එතකොට සෝඩියම් වල 23 බෙදුව 1කින් 23යි. මැග්නීසියම් වල 27 බෙදුව 2කින් 12යි. ඇලුමිනියම් වල 27 බෙදුව 3කින් 9යි. හයිඩ්‍රජන් වල 1 බෙදුව 1කින් 1යි. එහෙනම් මේ රසායනික සමකයක් හොයාගෙන වාගෙන ගියා. සෝඩියම් වල 23යි, මැග්නීසියම් වල 12යි, ඇලුමිනියම් වල 9යි, හයිඩ්‍රජන් 1යි. එතකොට මේකෙන් කියවෙන්නේ සෝඩියම් වල රසායනික සමකයකට හෙවත් ග්‍රෑම් 23කට හයිඩ්‍රජන් වලින් ග්‍රෑම් එකක් විස්ථාපනය කරන්න පුළුවන් කියන එක. හරිද? එහෙම ඒ තර්කය දන්නවනම් මෙතෙන්ට ආවද මේ කියලා තියෙන කතාවට ආවද මේ කියලා තියෙන කතාවට ඇවිල්ලා බැලුවා හයිඩ්‍රජන් 2.24ක් ලැබිලා 22.4ක් කියලා කිව්වනම් හරියටම මවුල එකක්. එහෙනම් 2.24ක් මවුල දශම එකක්. එතකොට හයිඩ්‍රජන් මවුල ගන්න දශම එකක්. ඒ වගේම අපි දන්නවා හයිඩ්‍රජන් මවුල එකක් කියවනම් ග්‍රෑම් දෙකක්. එහෙනම් මවුල දශම එකක් කියවම ග්‍රෑම් දශම දෙකක්. හයිඩ්‍රජන් ග්‍රෑම් දශම දෙකක් ලැබිලා. අපි ඊළඟට දන්නවා හයිඩ්‍රජන් එකක් ලැබෙන සෝඩියම් 23ක් ඕනි. එහෙනම් හයිඩ්‍රජන් දෙකක් ලැබෙන සෝඩියම් 46ක් ඕනි. එහෙනම් දශම දෙකක් ලැබෙන සෝඩියම් 4.6ක් ඕනි. සෝඩියම් 4.6 ග්‍රෑම් right එකම සෝඩියම් මවුල ගන්න එතනම කියන්න පුළුවන් 23ක් කියන්නේ මවුල එකක් නම් 46ක් කියන්නේ මවුල දෙකක් නම් 4.6ක් කියන්නේ මවුල දශම දෙකක්. ඊළඟට රසදිය වලට ආවා. රසදිය දැන් මෙතන 4.6ක් ගියාම 164.6යි. අපි දන්නවා රසදිය වලට මෙතනින් 4.6ක් ගියාම සෝඩියම් වලට 4.6ක් ගියාම 164.6යි. රසදිය වලට ඉතුරු වෙන්නේ 160යි. රසදිය වල ස්කන්ධ 160යි. මවුල ගන්න වයින් 160 බෙදන්න ඕනි මෞලික ස්කන්ධය. 160 බෙදන්න ඕනි මෞලික ස්කන්ධය 200. 160 බෙදීම 200 කියන්නේ 80 බෙදීම 100 කියන්නේ 0.8යි මවුල. රසදිය මවුල ගන්න 0.8යි. සෝඩියම් මවුල ගන්න 0.1යි. මුළු මවුල ගන්න 1යි. එහෙනම් මවුල භාගය කියන්න පුළුවන් 0.2 බෙදීම 0.2 ධන 0.8. 0.2 බෙදීම 0.2 ධන 0.8 කියන්නේ 0.2 බෙදීම 1. ඒ කියන්නේ මවුල භාගය 0.2 කියලා කියන්න පුළුවන් නිකම්ම right. එවන දරුවනේ අපි 2001 අවුරුද්දේ 30 වෙනි ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්නේ. ප්‍රශ්නේ බලන්න ඊට පස්සේ කරන්න පුළුවන්ද කියලා බලන්න. බැරි නම් මේ ක්‍රම සියල්ල නැවත බලලා අයිසරක් ගන්න හදන්න right. එමුනම් අපි තවත් ගණන් ඉස්සරහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ටික අපිට නිදහස ලැබෙන ආකාරයට මේ ඉස්සරහට අපිට ක්‍රමක්‍රමයෙන් ඔයාලට දාන වීඩියෝ ප්‍රමාණය වැඩි කරන්න උත්සාහ කරනවා. මොකද මේ පන්ති කරගෙන යන අතරතුර තමයි අපිට මේ දේවලුත් එක්ක කරන්න වෙලා තියෙන්නේ. නමුත් මේක
අපි පටන් ගත්ත වැඩේ අනිවාර්යෙන්ම සාර්ථක කරගෙන යන විදියට සාර්ථක වෙන විදියට මේකෙන් ඔයාලට ප්‍රයෝජනයක් ලැබෙන විදියට අපි මේ වැඩසටහන් ටික ඉස්සරහට කරගෙන යනවා දරුවනේ. රයිට්. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ආයිබෝන්.